නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට වැදගත් ධර්මකාරණා රැසක් ශ්‍රවණය කරන්න සූදානං වෙච්ච මොහොත්. පිනතුනී අපි මේ ජීවත්වෙන මේ ලෝකධාතුව තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුළ සත්වයන් උපදින සත්ව තල 31ක් පිළිබඳව. ඒ අතර අකුසල් බලවත් වෙලා අකුසල් කරපු පිරිස සතර අපායකට ඇදගෙන වැටෙනවා. එතන සත්ව තල 4ක් තියෙනවා. නිරය, තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ, අසුරාපාය. ප්‍රධාන වශයෙන් කොටස් 4කට බෙදෙනවා. නිරේ කියලා කියන්නේ අකුසල් බලවත්ම තැන. බොහෝ අකුසල් කරලා අකුසල් බලවත් වෙලා නිරේට වැටුනට පස්සේ නිරෙන් නිරේට දුක්විඳ දුක්විඳ ඒ නිරේ තුළ විඳින දුක ගැන බුදුරජාණන් වහන්සේ බොහෝ දේශනාවල අපිට පෙන්නලා තියෙන. ඊළඟට තිරිසං අපාය. අපේ ඇහැට පේනව සමහර තිරිසං සත්තු විතර. මේ තිරිසං අපාය ගත්තහම දීගාවා දීර්ඝ ශරීර ඇති සත්තු ඉන්නවා. මහන්තාව මහත ශරීර ඇති සත්තු ඉන්නවා. මජ්ජිමාව මධ්‍යම් ප්‍රමාණ ශරීර ඇති සත්තු ඉන්නවා. රස්ස කුඩා සත්තු ඉන්නවා. අනුක තූලාව අනුක කියන ඇහැට නොපෙනෙන සියුම් තිරිසන් සත්තු ඉන්නවා. පියවි ඇහෙන් දකින්න බෑ. තූලාවා කියන වටකුරු හැඩෙන් යුත්ත සත්තු ඉන්නවා. දිට්ඨාවායේ වද්දිට්ඨා දැකල තියෙන සත්තු වගේම ජීවිතයට නොදැකපු සත්තු වර්ග මේ තිරිසං අපාය තුළ ඉන්නවා. එතකොට මේ සියලුම සත්වයන් ගත්තහම තිරිසන් සත්ව වර්ග බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ අයත් දුක්විඳලා මේ අපායගාමීව සතර අපායට වැටිච්ච පිරිසක්. ඊළඟට ප්‍රේත අපාය ගත්තහම් ප්‍රේත කොටස් ගණනාවක් තියෙනවා. අපි පොදුවේ ප්‍රේත කියලා ගත්තට ඒ අතර එක එක විදිහ අකුසල විපාක මත දුක්විඳින ප්‍රේත කොටස් ගණනාවක් ගැන සඳහන් වෙනවා. ඊළඟට තවත් සතර අපායට අයිති කොටසක් තමයි අසුර. මේ අසුර කියන කොටස මහා සාගරය ඇසුරු කරගෙන ජීවත්වෙන දුක්විදින අමනුස්ස කොටසක්. එය අපාය අසුරයෝ. එතකොට මෙන්න මේ කොටස් 4 අකුසල විපාක බලවත් වෙලා දුක්විදින මේ ලෝක ධාතුයි හිරු සඳුගේ සීමාව ඇසුරු කරගෙන සත්වයන් පහළ වෙන සත්ව තල 4ක්. නිරය, තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ, අසුරාපාය. ඊළඟට එක මනුස්ස ලෝකයක් තියෙනවා හිරු සඳුගේ සීමාව තුළ. අපි මේ ජීවත්වෙන මනුස්ස ලෝක. දිව්‍ය ලෝක 6ක් තියෙනවා. චාතු මහාරාජික, තාවතින්සේ, යාමයේ, තුසිතය, නිම්මාන රතිය, පරිනිම්මිත වසවර්ති හැටියට සදෙව්ලුවක් ගැන දේශනාවල විස්තර වෙනවා. තම තමන් රැස්කරගත්ත පිනේ විපාක මත ඒ සැප සම්පත් විඳින දෙවිවරු ගැන ඒ දිව්‍ය තලයන් ගැන දේශනාවල බොහෝ විස්තර සඳහන් වෙනවා. ඊළඟට රූපී බ්‍රහ්මලෝක 16ක් පළවෙනි දෙවනි තුන්වෙනි හතරවෙනි කියන රූප ධ්‍යාන වඩලා බ්‍රහ්මලෝකල උපදින බ්‍රහ්මතල 16ක් තියෙනවා. අරූපී බ්‍රහ්මතල 4ක් තියෙනවා. ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා නාසඤ්ඤායතන කියන අරූපී බ්‍රහ්මතල 4ක් මේ විශ්වයේ තුල ඒ ධ්‍යානවලට අනුව උපදින බ්‍රහ්මතල 4ක් තියෙනවා. එතකොට ඔන්න ඔය සත්ත්වලෝක සියල්ල 31ක් හැටියට දේශනාවල සඳහන් වෙනවා. මෙන්න මේ සත්ව තලයන්ට පින් පව් අනුව සත්වයා ගමන් කරමින් මේ දීර්ඝ සංසාර ගමනේ සතර අපාය වැටි ගමන් කරන. ඔය අතර බුදුරජාණන් වහන්සේ මේ නිරේ ගැන පෙන්නපු දේශන අතර දේවදූත සූත්‍රය කියලා කියන්නේ අපාය ගැන සඳහන් වෙන බොහෝ දීර්ඝ විස්තර ඇතුළත් දේශනාව. ඔබ දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ පොසොන් පුන් පොහෝ දවසක එදා මේ ලංකා භූමියට වැඩම කරලා අපේ රටේ බුද්ධ ශාසනය ස්ථාපිත කරන්න කටයුතු කරා. එනිසයි අපි මිහිඳු මහරහතන් වහන්සේව අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ කියලා හඳුන්වන්නේ. උන්වහන්සේ අපිට තවත් බුදු කෙනෙක් වගේ, අනුබුදු කෙනෙක් වගේ. අපේ රටට ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ ශාසනික දායාදය අපිට ලැබුණේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. උන්වහන්සේ ධර්ම දේශනා කරද්දී බොහෝම බුද්ධිමත් ක්‍රමානුකූල ක්‍රමවේදයක් භාවිතා කරා. දැන් ඔබ හිතන්න මිහිඳු මහරහතන් වහන්සේ මේ ගමකට වැඩම කරලා ගමේ ඉන්න උපාසකම්මලා මේ සීයලා එකතු කරගෙන සාමාන්‍ය මිනිස්සු අහිංසක මිනිස්සු එකතු කරගෙන කෙරෝලක ඉඳන් ගමක බණ කියන්න පටන් ගත්තා නම්
මේ ධර්ම ප්‍රචාරේ මේ තරං ලංකාව තුළ ධර්මය බබලවන්න ලැබෙන්නේ සමට උන්වහසිට නොයි කරදර පීඩා හිරිහැර ඒ ගමන එක බණෙන් දෙකෙන් අතර වෙන්නම තිබුණා. හැබැයි මිහිදු මහරහතන් වහන්සේ රටකට ධර්ම ප්‍රචාරය පිණිස එනකොට උන්වහන්සේ බොහොම ක්‍රමාණුකූල සැලසුම් සහගත ක්‍රමවේදයක් භාවිතා කර. ධර්මාසෝක රජ්ජුරුව රටවල් ගණනාවකට පිරිස පිටත් කර. හැබැයි මිහිදු මහරහතන් වහන්සේ අවුරුදු කීපයක් ගමන ප්‍රමාද කරලා සුදුසු කාල එනකම් බලාගෙන හිටියා. ඒකට හේතුව රටක ධර්මය ව්‍යාප්ත කරන්න හරි. හොඳ බුද්ධිමත් තිසරණය ගැන පිහිටලා කටයුතු කරන රිජු පාලනයක් ඇති හොඳ රජෙක්කින්නට ඕට. හැබැයි මුලදි හිටියේ මුට සීව කියලා රජකෙනෙ පණ නැති රජකෙනෙ. එවැනි රජවරුන්ගේ කාලවල ධර්මයක් බලවත් කරන්න බෑ. රිජු තීරණයක් ගන්න බෑ. මේ මුටසීව රජ්ජුරු බොහොම වයෝවෘදයි. එච්චර රිජු ප්‍රතිපක්තියක් තිබ්බ කෙනෙක් නෙමෙයි අන්තිම කාලි. ඒ නිසා මිහිදු මහරහතන් වහන්සේ ගමන පරක්කු කරලා. ඒ කාලයේ තුළ උන්වහන්සේ ඔය සාංචය ඇසුරු කරගෙන බොහෝ කල් වැඩ හිටිය ලංකාවට වැඩම කරන්න පෙර මිහිදු මහරහතන් වහන්සේ මේ සිංහල භාෂාව ගැන මේ ලංකාවට ඇවිල්ල උන්වහන්සේ පාලියමනෙමේ බණකි. උන්වහන්සේ සිංහලෙක් මේ ලංකාවේ භාෂාව හෙළ භාෂාව හදාරලා උන්වහන්සේ ලංකාවට වැඩම කරලා සිංහලින් ධර්මය අර්ථ විස්තර කරමින් දහම් දෙසවා. එකට අපි කෙන සීහල අට්ට කතාව කියල්. මිහිදු මහරහතන් වහන්සේ බුද්ධ දේශනා සිංහලෙන් විස්තර කරමින් අර්ථ විස්තර කරමින් කරපු දේශන. පාලියෙන් බුද්ධ දේශනාව පැවිදි වෙච්චායට ත්‍රිපිටකේ කටපාඩන් කරලා කියල දුන්න. සිංහලෙන් දහම් දෙස්. මිහිදු මහරහතන් වහන්සේ පළවෙනියටම ඉලක්ක කරේ රටේ රජ්ජුරු. එදා දේවානම් පෙතිස්ස රජ්ජුරු ඇතුළු 20000ක් රාජකීය පිරිස ඉලක්ක කරලා තමයි පළවෙනියටම මිස්සක පව්වෙදී උන්වහන්සේ චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් දහම් දෙසලා රජ්ජුරුව ඇතුළු පිරිස තිසරණයට යොමු කරගත් බලන්න උන්වහන්සේගේ ක්‍රමවේදේ. පළවෙනියට ඉලක්ක කර රජ්ජුරුව ඇතුළු 20000ක් අමාත්‍යවරු රාජකීය පිරිස. එදා රාත්‍රී මිහිදු මහරහතන් වහන්සේගේ දෙවනි ඉලක්කය වුණේ මේ රටේ කාලයක් අදහමින් ජීවත්වෙච්ච මේ අමනුස්ස බලවේ යක්කු යක්ෂණයෝ අදහලා තියෙන. නොයෙක් අමනුස්්‍යයන්ට බිලි පූජාතියමින් යකුන්ට දේවාල හදමින් ගස්කල් අදහමින් කාලයක් ජීවත් වෙනකොට ඒ අමනුස්්‍ය වුනත් බලවත්වෙනවා. ඔවුන්ගේ පුද පූජා පිළිගන්න. ඒ අයගෙන් කරදර බාධායන්න පුළුවන් ඊළඟ. ඒ නිසා එදා රාත්‍රී සුමන සාමනේරයන් වහන්සේ ලවා මේ ලංකා භූමිය පුරාම ඉන්න යක්ෂයන්ට අමනුස්්‍යයන්ට දෙවිදේවතාවරුන්ට ආරාධනා කරලා සමචිත්ත පරියාය සූත්‍රයෙන් ඒ අයට දහම් දෙසුව පොසොන් දවසිරාත් ඒ අයත් පැහැදෙව්ව. දෙවනි දවස මාලිගාවට දානයට වැඩම කරලා අනුලා බිසෝ ප්‍රධාන 500ක් බිසෝරු තාම මේ රාජකීය පිරිස තමයි ඉලක්ක කරලා තියෙන. ඒ අයට දහම් දෙසවා පේතවත්තු විමානවත්තු ඇසුරේ. අන්න බලන්න එතනදී. මේ දෙකම පියවිය හැට ගෝචර වෙන දෙයක් නෙමේ. පේතවත්තු කියන්නේ අකුසල් කරලා ප්‍රේත ලෝකෙ උපදින ප්‍රේතයන්ගේ ජීවිත කතා. මේ ප්‍රේතයන් දකින්න නම් දිවැස් නුවණක් තියෙන්නට ඕන. විමානවත්තු කියන්නේ පින්දහම් කරලා දිවිය ලෝකෙ උපදින දෙවිවරුන්ගේ ජීවිත කතා. දෙවියන් දකින්නේ දිවැස් නුවණක් තියෙන කෙනෙක්. හැබැයි මිහිදු මහරහතන් වහන්සේට පුළුවන් වුණා එදා අනුලා බිසෝ ප්‍රධාන 500ක් විසෝරු රාජකීය පිරිස රජමාලිගාව හිටපු පිරිස ඒ සියලු දෙනාට මේ අපාය බය ඇති කරවන්න. ඒත් අපාය ගැන දිවිය ලෝක ගැන මේ නොපෙනෙන දේවල් ගැන උන්වහන්සේ විශ්වාසය ඇතිවන විදිහට පේතවත්තු විමානවත්තු ඇසුරෙන් දහම් දෙසලා සච්ච සංයුක්තය දේශනා කර. අන්න එතනදි 500ක් දෙනා මාර්ගපල් ලැබුව කියලා සඳහන් වෙන අනුලා බිසෝ ප්‍රධාන පිරිස. දැන් ඔය දේශනාව කළ අවසන් වෙනකොට විශාල පිරිසක් මාලිගාව ඉදිරී ඈකෝ ගහනවා මිනිස්සු ගෝසා කරන අනේ අපිටත් බණහන්න ඕනේ. අපිත් ආසයි බණහන්න අපිටත් අවස්ථාව දෙන්න. රජ්ජුරුවෝ ඉක්මනට තමන්ගේ ඇත්ගාල ඇත්තු ටික ඉවත් කරලා ජෝතිය වනේ මණ්ඩපයක් හදලා මිහිදු මහරහතන් වහන්සේ ඇතුළු මේ රහතන් වහන්සේලා පිරිස දහවල් දානින් පස්සේ මණ්ඩපේට ගෞරවයෙන් වැඩැම්වා. වඩම්මලා නගරවාසීන් එතන්ට රැස් කරලා රජ්ජුරුවම ආරාධනයක් කරා ස්වාමීනී මේ මගේ රටවැසිය. මේ උතුම් ධර්මය මගේ රටවැසියන්ටත් දේශනා කරන සේක්වා කියලා අන්න රජ්ජුරුවම ආරාධනා කරා රටේ මිනිස්සුන්ට බණ කියත්. මිහිදු මහරහතන් වහන්සේට සාමාන්‍ය මනුස්්‍යයන්ට දහම් දෙසන්න ලැබිච් අවස්ථාව. උන්වහන්සේ මේ රටේ සාමාන්‍ය මිනිස්සු ඉලක්ක කරලා කරපු පළවෙනිම දේශනාව තමයි දේවදූත සූත්‍රය. දේවදූත සූත්‍රයේ තනිකරම සඳහන් වෙන්නේ අපායි ස්වභාවේ නිරය ගැන. දැන් කෙනෙකුට හිතෙන්ට පුළුව දැන් අද ඉන්න අයි අපායි කොහිද තියෙන්නේ. කවුද දැක්
කොහොමද ඔප්පු කරන්න පුළුවන් මොන විද්‍යාඥයද හොයාගත්. හැබැයි එදා මිහිඳු මහරහතන් වහන්සේ ඇවිල්ලා මේ ලංකාවේ මනුස්සයන්ට ඉස්සරලාම නිරය ගැන අපාය ගැන මේ දේශනාව කරත් ඒ දේශනාවෙන් බණහල ජෝතිය වනේ අපාය බය ඇතිවෙච්ච පිරිස එතනින් චතුරාරි සත්‍ය දේශනාවට යොමු එද්දී 500ක් දෙනා ජෝතිය වනේ මාර්ගඵල ලැබුවා කියලා සඳහන් වෙනවා. එතකොට අපිට පේනවා මිහිඳු මහරහතන් වහන්සේට පුළුවන් වුණා දේවදූත සූත්‍ර දේශනාව ඇසුරෙන් දහම් දිසලා මේ ලංකාව ඉස්සරලාම සාමාන්‍ය මනුස්සයන් අතරින් 500ක් දෙනා මාර්ගඵල ලබන මට්ටමට මේ දේශනාව දේශනා කරන්න උන්වහන්සේට හැකියාව ලැබුණ. එනිසා මේ දේවදූත සූත්‍රය ගැන අද අපිට තේරෙන හැටියට තේරුම් ගන්න පුළුවන් හැටියට මේ අපාය ස්වභාවය ගැන තේරුම් ගන්න උත්සාහයක් ගමු. ඔය අතර තව බොහොම ලස්සන සිදුවීමක් තියෙනවා. ඔබ දන්නවා මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේ ඉරිදිමතුන් අතර අග්‍රම කෙනා. ඔබ දන්නවා දඹදිව තියෙනවා තපෝදා නදිය කියලා උණුදිය දහරක් පොළොවෙන් උඩට මතුවෙන ගංගාව. මේ ගංගාව හිමාල කඳුමුදුනේ පටන් ගන්න බව තමයි දේශනාවල තියෙන්නේ. හිමාල කඳුමුදුනේ සීතල ජලයේ තියෙන විලකින් පටන් ගන්න ගංගාවේ වතුර හොයාගන්න බැරි විදිහට පොළොව ඇතුළට උල්පත ගිලා බහින. ගඟ ටික දුරක් ඇවිල්ලා අතුරුදහන් වෙනවා. හැබැයි රජගහනුවර ගල් පර්වත කීපයක් අතරින් විශාල ජල පහරක් උඩට මතු වෙනවා. කැකෑරිමින් යන උණුදිය දුන් දාන ගිනි රශ්නයක් ඇති ජල පහරක් තමයි පොළොවෙන් උඩට මතුවෙන්. මෙන්න මෙතන ගැන දවසක් කතාවක් ඇති වුණා භික්ෂූන් වහන්සේලා අතර. මොකද ඔය තපෝදා නදිය අසල උණුදිය එන නිසා ස්වභාවික ඒ කාලෙ බිම්බිසාර රජ්ජුරුවෝ ආරාමයක් කරවල තිබ්බ ගිලම් භික්ෂූන් වහන්සේලා වෙනුවෙන්. උන්වහන්සේලාට අවශ්‍ය උණුදිය ස්නානයට අවශ්‍ය නිසා ඒ ආරාමයට කියන්නේ තපෝදාරාම. බොහෝ ගිලම් භික්ෂූන් වහන්සේලා මේ ආසල ඒ කුටි සෙනසුන්වල උණුදිය අසල වැඩහිට. දවසක් මෙතනදි කතාවක් ඇති වෙලා භික්ෂූන් වහන්සේලා පිරිසක් කතා වුණා මේ උල්පත නම් බොහෝම ගින්දර වගේ රශ්නි තියෙන තැනකින් මේක උල්පත පටන් ගන්න. බලන්න මේ පොළොවෙන් උඩට මතුවෙන මේ ජල පහර දුන් දාගෙන ගිනි රශ්නකින් එන්නේ. පුදුම තැනක් කියලා දැන් කට්ටිය කතාවේ. ඔතන හිටිය මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේ කියනවා නෑ ආයුෂ්මතුනි ඔය උල්පත බොහෝම සීතල ජලයේ තියෙන සිසිල් විලක් ඔය උල්පත. ඔය මෙතන රස්නි වුණාට උල්පත සීතලයි කියෝ. හැබැයි එතන හිටිය බොහෝ පෘතජ්ජන භික්ෂූන් වහන්සේලා මුගලන් හාමුදුරුවන්ගේ මේ කතාවට පිළිගන්න කැමති උන්නේ. සමහරු බනින්න ගත්. මෙච්චර ඇස් දෙකට පේනවා. පොළොවෙන් දුන් දාගෙන උඩට මතුවෙනවා මේ උල්පත. මේ බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයෙක් හැටියට ඉන්න කෙනා නේද මේ මොග්ගල්ලාණන් වහන්සේ නේද මේ බොරුවක් කියන්නේ. සීතල ජලයේ තියෙන සීතල විලකින් මේක මතුවෙන්නේ කියලා. මෙච්චර උණු රශ්මියක් පොළොවෙන් මතුවෙනකොට කියලා දැන් ඔන්න මුගලන් හාමුදුරන්ගේ අදහසට විරුද්ධව දැන් කට්ටිය දොස් කියන්න ගත්. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ ළඟටත් ගියා. ගිහිල්ලා කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ මොග්ගල්ලාණන් වහන්සේ දැන මුසාවක් ප්‍රකාශ කරා කිය බොරු කිව්වා කිය. අර තපෝදා නදිය උල්පත බොහොම සීතලයි බොහෝම සිසිල් තැනක් කියලා මෙච්චර ගිනි රස්නයක් උඩට එන මේ වතුර පාර ගැන බොරුවක් කිව්වා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ කෝ මහණෙනි මොග්ගල්ලානට එන්න කියන්නේ. මේ පිරිස අතරින් බුදුරජාණන් වහන්සේ මේක නිවැරදි භාවයේ බුදුරජාණන් වහන්සේ අර පිරිස අතරීම දේශනා කරනවා මහණෙනි මොග්ගල්ලාන බොරුවක් නෙමෙයි කිවයි කියලා තියෙන. මේ තපෝදා නදියේ කැකෑරිමින් උඩට මතුවෙන මේ ජල පහර පටන් ගන්නේ හිමාල කඳුමුදුනේ පිහිටි සීතල ජලයේ තියෙන විලකින් කියව. මේ හිමාල කඳුමුදුනේ පිහිටි සීතල ජලයේ තියෙන මේ විලෙන් පටන් ගන්න මේ ජල පහර ටික දුරක් ඇවිල්ලා පොළොව ඇතුලෙන් ගිහිල්ලා මහා නිරේවල් දෙකක් හරහා යනවා කියව මේ ජල පහර. එතකොට අපිට පේනවා පොළොව ඇතුළට ගිලා බහින ජල පහර මහා නිරේවල් දෙකක් හරහා ගමන් කරනවා. මහා නිරේවල් දෙකක් හරහා යන ජල පහර ආයමත් පොළොවෙන් උඩට මතුවෙන්නේ රජගහනුවර හරියේද. ඒ රජගහනුවර ගල් තලාවෙන් අතරින් උඩට මතුවෙනකොට අර නිරේවල් දෙකක් හරහා යමින් කැකෑරෙමින් ආපු මේ රස්නේ උණුදිය උල්පතක් හැටියට පොළොවෙන් උඩට මතුවෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා මේක විනය පිටකේ සඳහන් වෙන සිදුවීම. එතකොට අපිට පේනවා මේ පොළොව ඇතුලේ මේ අපාය නිරේ කෙනෙක් අහන්න බලන් කොහෙද තියෙන්නේ? ඒතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජල පහර ගැන වුණත් මහා නිරේවල් දෙකක් හරහා පොළොව ඇතුලෙන් ගිහිලා උඩට මතුවෙන්නේ.
ඔබ බලන්න ඔබ සාමාන්‍යයෙන් දැනුමෙන් ඔබ ඔයි විද්‍යාව ඉගෙන ගන්නකොට ඔබ ඉගෙනගෙන ඇති මේ පෘථුවී හරස්කඩක්. මේ පෘථවී හරස්කඩක් ගත්තහම් මේ උඩ තියෙන පස්තට්ටු පාශාන තට්ටු පහලට ගිහින් ජල තට්ටු හොමොහොම යනකොට පොළොව ඇතුළෙම තියෙන්නේ ලෝදිය. ඒවා තමයි ගිනිකඳු හැටියට යම් යම් තැන්වලින් පුපුරල උඩට මතුවෙන් ගිනිකඳු. එදකොට මේ වගේ මේ පොළොව ඇතුළේ යොදුම් ගානක් පොළොව ඇතුළට යනකොට මේ ලෝදිය මේ අපායවල් පොළොවේ දකින්න ලැබෙනවා. ඔබ දන්නවා සුප්‍රබුද්ධ රජ්ජුරු අපායට ඇදිලා ගියා. හැබැයි පොළොව පලාගෙන විශාල ගිනිජාලාවක් එක පොළොව ඇතුළට තම ඇදිලගේ අහසට නෙමේ. දේවදත්ත හාමුදුරු පොළොව පලාගෙන අපායට ගියා කියන. ඒ අපායට ගියත් පොළොව ඇතුළට තමයි විශාල ගිනිජාලාවක් එක පොළොව ඇතුළට ඒ රැස්කරගත් අකුසලයක්ත් එක් ඇදිලගේ. එතකොට අපිට පේනවා මේ වගේ අකුසල් කරගත්ත අපායට ඇදිච්චාය ගැන සඳහන් වෙන්න දේශනාවල පොළොව පලාගෙන පොළොව ඇතුළට ඇදිලගිය. එතකොට මේ මහා පෘථුවිය අපි ජීවත්වෙන පෘථුවි පුෂ්ටය ඇතුළේ මේ වගේ මහා ගිනි රශ්මිය තියෙන කර්මාන් රූපීව එතන පහළ වෙලා ඇදිලගිහිල්ල දුක්විදින මේ අමනුස්ස කොටස් ගැන තමයි මේ දේශනාව සඳහන් වෙන්න. දේවදූත සූට් මේ දේවදූත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ආරම්භේදී බොහොම ලස්සන්ට උන්වහන්සේගේ දිවැස් නුවන ගැන බුදුරජාණන් වහන්සේ දේශනාවක් කරනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ සැවැත්නුවර අනාථ පිණ්ඩික සිටුතුමාගේ ජේත වන ආරාමි වැඩයින් නැද්දී එදා භික්‍ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන ඇස් ඇති පුරුසේ නගරයක් මැද්ද ඉඳං නගර එහා මෙහා යන මනුස්්‍යයෝ දිහා හොඳට බලාගෙන ඉන්න. එහෙමයි බුදුරජාණන් වහස දේශනාව පටන්ගත්. මහනෙන හොඳට ඇස්පේන ඇස් ඇති පුරුසේ නගරයක් මැද ඉඳං කන්දක් උඩ ඉඳං මේ නගරෙ දිහා බලාගෙන ඉන්නකොට මේ නගරේ ඔබම ඔබ යන එහා මෙහා ගමන් කරන මිනිස්සු දකිනවා. ඒ අතර සමහරු පාර ඇවිදගෙන යනවා ඔන්න නගරක ගෙදරකට යනවා ඒ ගෙදරින් එලියට එනවා එහා පැත්ති තියෙන කඩේකට යනවා ආය එලියට එනවා මේ වගේ ඔබ හිතන්න ඔබ පාරකට වෙලා පාර එහා මෙහා යන මිනිස්සු දිහා බලංගින්නවා කියලා මිනිස්සු බඩු ගන්න යනවා බඩු වරං එලියට එනවා මගදි හම්බෙනවා කතා කරනවා ආයි කඩ ඇතුළට යනවා ගෙවල් ඇතුළට යනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන ඇස් ඇති පුරුසෙක් මේ මිනිස්සුන්ව දකින්නේ යම් සේද ඒ වගේ මිනිස් ඇස ඉක්මවාගිය දිවසකි තථාගත බුදුරජාණන් වහන්සේ මේ සත්‍යයන්ගේ සංසාර ගමනේ චුත වෙලා උපදින ආකාරය දකින්න ඔය විදිහට කියන. සමහරු මනුස්ස ජීවිත ගත කරලා මරණින් මත්තේ ප්‍රේතාපායට ඇදිලා යනවා. ප්‍රේතාපායෙන් චුත වෙලා සමහරු නිරේට ඇදෙනවා. සමහරු නිරෙන් චුත වෙලා ආයමත් සුගතියට අවස්ථා තියෙන. තමහරු එතනින් තිරිසං අපායටය තිරිසං සත්‍යයන් අතරින් චුත වෙලා නිරේට යන කලාතුරකින් දිවියලෝකෙට යන. ඒ විදිහට එකිනෙක සත්‍යයන් ඒ සත්වලෝකවලින් චුතවෙමි සසර ගමන් කරන ආකාරී මිනිස් ඇස ඉක්මවාගේ දිවසකින් තථාගතයන් වහන්සේ දකින්නේ හරියට නගරක එහා මෙහා යන මනුස්්‍යයන් ඇස් ඇති පුරුසයෙක් දකිනා වගේ කිය. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන කායි සුචරිතයෙන් යුක්ත වචී සුචරිතයෙන් යුක් මනෝ සුචරිතයෙන් යුක් ඒ ඇන කයමුල් කරගෙන යහපත් දේවල් කරන ප්‍රාණගාත නොකරන හොරකාම් වැරදිකාම සීවනේ කරන්නේ නැති කයමුල් කරගෙන සිල්වත් ජීවිතයක් ගත කරන. වචනින් බොරු කේලම් පරුස වචන හිස් වචන නැතුව වචනින් යහපත් සුභාසිත මෛත්‍රී සහකත යහපත් වචන කතා කරන. මනසිං සුචරිතයේ දෙනවා කියන මෛත්‍රී වඩනවා කරුණා මුදිතා වඩනවා අනුන්ගේ දියුණුව දැකළ සතුටු වෙනවා සම්මාධිට්ටිය තුළ පිහිටලා කර්ම කරම්ඵල විශ්වාසයෙන් මෙනෙහි කරනවා ධර්මය. ඒ විතරක් නෙමෙයි ආර්යයන් වහන්සේලාට නින්දා නොකරන ආර්යයන් වහන්සේලාට නින්දා නොකරන සම්මාධිට්ටියේ පිහිටලා කටයුතු කරන කෙනා යථාබතන් නික්කිත්තෝ ඒවන් සග්ගේ කිය. එවැනි කෙනෙක් මිය පරලව ගියාට පස්සේ හිසේ තිබ්බ බරක් බිමට වැටනවා වගේ ඒ සැනින් මෙහෙන් චුත වෙනකොටම එයා සුගතියේ දිවිය ලෝකොල උපදිනවා කියෙන්. අන්න කෙනෙක් ජීවත් වෙලා ඉන්නකොට කායික වාචසික මානසිකව පින් කරලා සිතකය වචනය මුල් කරගෙන කුසල් වඩලා සම්මාධිට්ටියේ සමාදන් වෙලා ඉඳලා එතන කියන ලෞකික සම්මාධ කම්මස්ස කතා සම්මාධී ඊළඟට ආර්යන් වහන්සේලාට නින්දා පහස කරන්න ඇතු උන්වහන්සේලාගේ ගුණ දකිමින් බොහෝම ධර්මානුකූලෝ ජීවත් වෙලා පින්කරගත්ත කෙනා
මරණයට පත්වෙද්දී හිසේ තිබ්බ බරක් බිමට වැටුණ වගේ මෙහින් මැරෙනකොටම සැනින් ප්‍රතිසන්දිය ලබනවා සුගති සහිත දිවිය ලෝකොල උපදිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ උන්වහන්සේ දිවසින් දකිනවා ඕක අනි පැත්. බොහෝ සත්‍යයන් කායිකව දුෂ්චරිතයේ දෙනවා. වාචසික දුෂ්චරිතයේ දෙනවා. මනසින් දුසිරිතයේ දෙනවා. කායිකව දුසිරිතයේ දෙනවා කියන්නේ කය මුල් කරගෙන පුළුවන් තරම් ප්‍රාණඝාත ආදී අකුසල් කර. අනුන් ලව්ව කරවනවා මරපන් ඕව කරාට පවු නෑ කියලා මිනිස්සුන්ගේ ප්‍රාණඝාතයට පොළඹවනවා. වැරැද්දේ යොදවනවා. ඊළඟට තමනුත් හොරකං කරනු අනිත් අයව ඕජ තියෙන තැනින් ගත්තට ප්‍රශ්නයක් නෑ ඌව පවුන මේ උඹල හොරකං කරපල් අච්චර හොරකං කරන අපි ගත්තහම්මොකද. ඒ විදිහට මිනිස්සුන් හොරකමට පොළඹෝනයි ඉන්නවා. වැරදි කාමසීවනයට මිනිස්සු යොමු කරනවා යොදෝනො. ඒ විදිහට මනුස්්‍යයන් තුළ කායිකව දුසිරිතේ තමනුත්තිය දෙමින් අනුන් යොදෝනො. ඊළඟට වචනින් දුසිරිතේ දෙනවා බොරු කේලම් පරුස වචන හිස් වචන කට ඇරියොත් අකුසලයක් මයි. ඊළඟට මනසින් හැම වෙලායි මනුන්ට ඉරිසියා කරනවා දවේශ කරනවා අනුන් නැසේවා කිය අනුන්ගේ විනාසීම පතමි මනසෙන් අකුසල් කර ජීවත්වෙන. එවිතරක් නෙමෙයි සිල්වතුන්ට ගුණවතුන්ට ගරහන ආරයන් වහන්සේලාට නින්දා පහස කරනවා. මේ විදිහට මිත්‍යා දෘෂ්ටික කර්ම සමාදන් වෙච්ච කෙනෙක් මරණින් මත්තේ බුදු හාන්දුර පෙන්නනවා යථාබතන් නික්කිත්තෝ ඒවන් නිරේ. හරියට ඔළුවෙ තියාගෙන ගිය බරක් බිමට වැටුණ වගේ මෙහෙන් චුත වෙනකොටම සැනින් අපාය පහළ වෙනවා නිරි සතෙක් වෙලා අපායට පහළ වෙනවා. මෙන්න මෙතන ඉදං බුදුරජාණන් වහන්සේ මේ අපාය ගැන බොහෝම ලස්සන විග්‍රහයක් හැබැයි අපිට නොපෙනෙන විග්‍රහයක් බුදු ඇසින් බලල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හැබැයි මේ දේශනාව තියෙන වැදගත්ම දේ තමයි දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ නැවත නැවතත් අවධාරණය කර අපිට පෙන්නනවා තංකෝ පනහම් භික්කවේ ඥාඥස්ස සමනස්සවා බ්‍රාහ්මනස්සවා සුත්තා වදාමි. අපිචේ අදයෝ මේ සාමන් ඥාතන් සාමන් දිට්ටිං සාමං විදිතන් තමේවාහං මදාමි. මහනිනි තථාගතයන් වහන්සේ මේ දේශනාව කරන්නේ කිසිම ශ්‍රමණයෙක්ගෙන්වත් බ්‍රාහ්මණයෙක්ගෙන්වත් දෙවියෙක්ගෙන්වත් කාගෙන්වත් අහලා කියන දෙයක් නෙමෙයි කිය. සාමඥාතන් තමන් වහන්සේ අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කර ළමයි මේ දේ කියන්න. සාමන් දිට්ටිං තථාගතයන් වහන්සේ දැකළමයි මේ දේ කියන්න. සාමං විදිතං තමන් වහන්සේ ප්‍රත්‍යක්ෂයෙන්මයි මේ දේ කියන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී භික්ෂූන් වහන්සේලාට මතු කරලා පෙන්නන. ඒකට හේතුව මේ අපාය ගැන අපිට පියවියහෙන් දකින්න බැරි නිසා කෙනෙකුට මේ දේශනාව අහගෙන යනකුට හිතෙන්න පුළුවන් ඔහොමත් තියෙනවද. කොහොමද ඒක පිළිගන්නේ. කවුද හරියට මේක දැක් අන්නේ වගේ පෘතජ්ජන මට්ටමේ ඉන්න කෙනාට තුනුරුවන් ගැන සැකේ තියෙනවා. සෝතාපන්න වෙච්ච කෙනා විතරයි බුද්ධය අවිච්ච ප්‍රසාද බුදුරජාණන් වහන්සේ ගැන අච්චල සද්ධාවෙන් ඒදේ ඒ විදිහට පිළිගන්න. ධම්මේ අවිච්ච ප්‍රසාද ධර්මය යමක් ඇද්ද ඒදේ ඒ විදිහටම අදහගන්නේ සෝතාපන්න වෙච්ච කෙනා පමණයි. සංඝී අවිච්ච ප්‍රසාද ආර්ය ශ්‍රාවකයන් ගැන අචල සද්ධාව ආර්යකාන්ත සීලේ කියන මේ සෝතාපට්ටි අංග 4 පිහිටපු කෙනා සක්කාය දිට්ඨි විචිකිච්ඡා අන්න සැකේ තුනුරුවන් ගැන බුද්ධාදී අටතැන් ගැන තියෙන සැකේ දුරු වෙන්නේ සෝවාන් වෙච්ච කෙනාට. එතනින් මෙහා පෘතජ්ජන මට්ටමේ ඉන්න කෙනා හැම වෙලාවෙම චර බණ ඇහුවත් හිත ඇතුලෙන් හරි සැක කරනවා. ඕක කොහොම වෙන්න පුළුවන්ද? ඕක ඉතින් හරියටම හොම්මද? අන්න ඒ වගේ හිතෙන්න පුළුවන්. එනිසයි බුදුරජාණන් වහන්සේ මතු කරලා පෙන්වේ මහණෙනි මේ දේශනාව නම් තථාගතයන් වහන්සේ කරන්නේ කාගෙන්වත් අහගත්ත දෙයක් නෙමේ. දෙවියෙක්වත් බ්‍රහ්මයෙක්වත් කවුරුත් තථාගතයන් වහන්සේට කියපු කතාවකුත් නෙමේ. තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගෙන අවබෝධයෙන් දැකලා ප්‍රත්‍යක්ෂ කරගෙනමයි මේක කියන්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි අකුසල් කරලා අපායට ඇදිලා ගියාට පස්සේ ඔහු ඉස්සරලාම යන්නේ අපායි දොරටුව ළඟට කියන. මේ අපායේ ඉන්නවා යම රජ්ජුරුව. යම රජ්ජුරුව කියන්නේ අපායේ සාධාරණ විනිශ්චයක් ලබා දෙන අපායේ ප්‍රබලම පාලකය හැටියට ධර්මයේ විස්තර වෙන. හැම තැනම පාලකයෝ ඉන්නවනේ. ඒ වගේ අපායට ගියත් එතන ප්‍රධානියෙක් පාලකයෙක් කර්මානුරූපීව එතන ඉන්නවා. ඒ කෙනාට ධර්මී කියන්නේ යම රජ්ජුරුව. මේ යම රජ්ජුරුවන්ගේ කාර්යය තමයි අපායට ඇදිලා එන කෙනාව සාධාරණ විනිශ්චයක් ලබා දෙනවා. ඔහුව බේරන්න පුළුවන් නම් ඔහු එතනින් බේරලා යවනවා. එතරදී
එක පාරක් දෙපාරක් තුම් පාරක් නෙමෙයි. දැන් මේ මනුස්ස ලෝකේ නම් මිනිස්සු කියනවනේ එක පාරයි දෙපාරයි තුම් පාරයි ආයෙ ඕනේ නැහැ කියනවනේ. හැබැයි අපායට ගියාට පස්සේ පස් සැරයක් මතක් කරනවා. එක පාරක් දෙපාරක් නෙමෙයි. යම රජ්ජුරුව පස් සැරයක් මතක් කරනවා එම්බා පුරුෂය. නුඹ මේ අපායට ආවේ නුඹේ අම්මා කරපු කර්ම ගෙවන්න නෙමෙයි. නුඹේ තාත්තා කරපු අකුසල් ගෙවන්න ආව නෙමෙයි. නුඹේ නෑදෑයෙක් ඥාතියෙක් හිතවතෙක් කරපු කර්ම ගෙවන්න ආව නෙමෙයි. නුඹ විසින්ම කරගත්ත මේ අකුසල් නිසායි අපායට ආවේ කියලා පස් සැරයක් මතක් කරන. ඔන්න යම රජ්ජුරුව ඉස්සල්ලාම අපායට ඇදිලා ආවට පස්සේ ඔහුගෙන් අහනවා එම්බා පුරුෂය. නුඹ මේ වගේ අකුසල් කරලා තියෙනවා. නුඹ මනුස්ස ලෝකෙදි පළවෙනි දේවදූතයවත් දැක්කද කියලා අහනවා. අනේ දැක්කේ නැtei කියනවා. එතකොට යම රජ්ජුරුව මතක් කරලා දෙනවා පළවෙනි දේවදූතයා කියලා එතන විස්තර කරන්නේ. එම්බා පුරුෂය නුඹ දැකලා නැද්ද? එදාම ඉපදිච්ච පුංචි දරුවෝ එක තැන මල මුට්ට කරගෙන උඩුබැලි අතට වැතිරිලා අඬන කෑ ගහන පුංචි දරුවෝ දැකලා නැද්ද? ඒ අය නම් දැක්ක කියන ඕන තරම්. එතකොට යම රජ්ජුරුව අහනවා එතකොටවත් නුඹට හිතුන් නැද්ද මමත් ඉපදෙන කෙනෙක් මමත් ඉපදී යන කෙනෙක් ඒ නිසාවත් මේ වගේ පව්කම් කරන්න හොඳ නෑ කියලා හිතුන් නැද්ද? අනේ මට තේරුම් ගන්න බැරි වුණා කියලා. යම රජ්ජුරුව එතකොට තමන් කරපු අකුසල් ටික පළවෙනි පාරට මතක් කරලා දෙනවා. තමන්ටම සිහි කරලා යම රජ්ජුරුව අහනවා එම්බා පුරුෂය නුඹ මේ අපායට ඇදිලා ආවේ නුඹේ අම්මා කරපු කර්ම ගෙවන්න නෙමෙයි. නුඹේ තාත්තා කරපු අකුසල් ගෙවන්න ආවත් නෙමෙයි. නුඹේ නෑදෑයෙක් ඥාතියෙක් හිතවතෙක් යාළුවෙක් කවුරුත් කරපු කර්මයක් ගෙවන්න නුඹ ආව නෙමෙයි. නුඹ විසින්ම කරගත්ත මේ වගේ අකුසල් නිසායි අපායට ආවේ කියලා පළවෙනි වතාවේ තමන් කරපු අකුසලේ මතක් කරලා දෙනවා යම රජ්ජුරුව. ඊළඟට යම රජ්ජුරුව අහනවා එම්බා පුරුෂය නුඹ මේ වගේ අකුසල් කරගනිද්දී දෙවනි දේවදූතයවත් දැක්කේ නැද්ද මනුස්ස ලෝකෙදි? අනේ දැක්කේ නැtei කියන. එතකොට යම රජ්ජුරුව අහනවා නුඹ දැකලා නැද්ද වයසට ගිය මිනිස්සු අවුරුදු 80 90 100 වෙලා බොහෝම දුර්වල වෙලා එක් තැන් වෙලා එක තැන මල මුට්ට කරගෙන කෙස් ටික පැහිලා හැම රැඩි වැටලා කුදු ගැහිලා බොහෝම වයෝ වෘද්ධව දුක් විඳින මිනිස්සු නුඹ දැකලා නැද්ද? අනේ ඒවයි නම් ඕන තරම් දැක්කයි කියන. එතකොටවත් නුඹට හිතුන් නැද්ද මමත් වයසට යන කෙනෙක් මමත් ජරාවට පත් වෙන කෙනෙක් මටත් මේ වගේම කුණු වෙලා යන වයසට යන ශරීරයක් තියෙන. ඒ නිසාවත් මේ වගේ පව්කම් කරන්න හොඳ නෑ කියලා නුඹ හිතුවේ නැද්ද? අනේ මට තේරුම් ගන්න බැරි වුණා කියනවා. එතකොට යම රජ්ජුරුව දෙවනි පාරත් මතක් කරලා දෙනවා එම්බා පුරුෂය නුඹ මේ අපායට ඇදිලා ආවේ නුඹේ අම්මා කරපු කර්ම ගෙවන්න ආව නෙමෙයි. නුඹේ තාත්තා කරපු අකුසලයක් නිසාව නෙමෙයි. නුඹේ ඥාතියෙක් යාළුවෙක් හිතවතෙක් කරපු කර්ම ගෙවන්න ආව නෙමෙයි. නුඹ විසින්ම කරගත්ත මේ වගේ අකුසල් නිසායි අපායට ආවේ කියලා ඔන්න දෙවනි පාරත් තමන් කරපු අකුසලේ ආයෙමත් යම රජ්ජුරුව තමන්ටම සිහිපත් කරලා දෙනවා. එහෙම කියලා ආයෙ අහනවා එම්බා පුරුෂය නුඹ තුන්වෙනි දේවදූතයවත් දැක්කේ නැද්ද මනුස්ස ලෝකෙදි? අනේ දැක්කේ නැtei කියලා. එතකොට අහනවා නුඹ දැකලා නැද්ද මනුස්ස ලෝකේ ලෙඩ වෙච්ච මිනිස්සු සමහරු ඉන්නවා ඇස් ලෙඩ හැදිලා ඇස් කුණු වෙලා කන් ලෙඩ හැදෙනවා මූණ පිළිකා හැදෙනවා අතපය කුණු වෙනවා එක තැන මල මුට්ට කරගෙන දුක් විඳින මැරෙන්න පණ අදින නොයේක් ලෙඩ රෝග හැදිලා දුක් විඳින මිනිස්සු දැක්කේ නැද්ද අහනවා. ඒ අය නම් ඕන තරම් දැක්කයි කියනවා. එතකොට යම රජ්ජුරුව අහනවා එම්බා පුරුෂය එතකොටවත් නුඹට හිතුන් නැද්ද මමත් ලෙඩ වෙන කෙනෙක් මමත් ලෙඩ වෙන ශරීරයක් ඇති කෙනෙක් මේ වගේ පව්කම් කරන්න හොඳ නෑ මේ වගේ අකුසල් කරන්න හොඳ නෑ කියලා හිතුවේ නැද්ද? අනේ මට ඒක තේරුම් ගන්න බැරි වුණා කියන. එතකොට යම රජ්ජුරුව තුන්වෙනි පාරත් මතක් කරලා දෙනවා එම්බා පුරුෂය නුඹ මේ අපායට ඇදිලා ආවේ නුඹේ අම්මා කරපු කර්ම ගෙවන්න නෙමෙයි කියන. නුඹේ තාත්තා කරපු අකුසල් නිසා මෙහි ආවන් නෙමෙයි කියන. නුඹේ යාළුවෙක් නෑදෑයෙක් දරුවෙක් සහෝදරයෙක් කවුරුවත් කරපු කර්ම ගෙවන්න නුඹ ආවන් නෙමෙයි. නුඹ විසින්ම කරගත්ත මේ අකුසල් නිසායි අපායට ආවේ කියලා යම රජ්ජුරුව තුන්වෙනි පාරත් තමන් කරපු අකුසලේ සිහි කරලා දෙනවා. එතකොට බලන්න දැන් මිනිස්සු මනුස්ස ලෝකෙදී නම් කාගේ හරි ඇඟේ ගහන්න එතනත් උත්සාහ කරනවනේ. බලන්න ඔය උසාවියේ බණ පොතේ අත තියලා බොරුවට දිවුරන මිනිස්සු නැද්ද? ස්වාමීනි මන් නිවැරදි කාර්යය කියලා බණ පොතේ අත තියලා දිවුරන. එතකොට අපිට පේනවා මේ මනුස්ස ලෝකේ ස්වභාවය වැරදි කරලා මන් නෙමෙයි මෙන්න මුන් තමයි මේ ඔක්කොම කරේ මං අහිංසකයා මම මොකුත් දන්නේ නැහැ කියලා දහතේ දිවුරනවනේ.
අනුන්ව පාවල දෙන්න උත්සාහ කරන. හැබැයි අපායට ගියාට පස්සේ හෘද සාක්ෂියත් එක්ක අසරණ වෙන තැන. යම රජ්ජුරුව ඉදිරියේ තමන් කරපු අකුසල් තමන්ටම සිහිවෙලා එනවා. එතන බොරු කියන්න පුළුවන් තැනක් නෙමේ. අනුන්ගේ ඇගේ ගහන්න පුළුවන් තැනක් නෙමේ. ඒ නිසා යම රජ්ජුරුව මතක් කරලා දෙන්න එම්බා පුරුෂය නුඹ මේ අපායට ඇදිලාවේ. නුබේ දෙමව්පියෝවත් ඥාතියෙක්කත් යාළුවෙක්කත් අනුන් කරපු කර්ම ගෙවන්න මෙහාවන් නෙමේ. නුඹ විසින් කරගත් අකුසල් නිසයි මෙහිට ආවි කියලා තමන් කරපු අකුසලේ මතක් කරන. ඊළඟට යම රජ්ජුරුව අහනවා එම්බා පුරුෂය නුඹ මනුස්ස ලෝකෙදි 4 වෙනි දේවදූතයවත් දැක්කේ නැද්ද? අනේ දැක්කේ නැtei කියනවා. එතකොට යම රජ්ජුරුව අහනවා ඈ නුඹ දැකලා නැද්ද? අකුසල් කරලා මේ වැරදි කරලා රජ්ජුරුවන්ට අහු වෙලා දඬුවම් විදින මිනිස්සු දැකලා නැද්ද? ඒ කාලේ තිබුණා දස වදේ කියලා. රජ්ජුරුව මොකද කරන්නේ? වැරදි කරලා අහු වුණාට පස්සේ එක්ක අතක් කපනවා, අත් දෙකම කපනවා, එක්ක කකුලක් කපනවා, කකුල් දෙක කපනවා, බෙල්ල දක්වා පොළොවේ වල්ලලා ඇත්තුලව්ව පාගවනවා, උණු වෙච්ච ගිනියම් වෙච්ච තෙල් කටාරම් වල බස්සනවා, රතු මල් මාලා දාලා කස පහර දිදී නගරේ ඇදගෙන ගිහිල්ලා එක්ක උල තියෙන. මේ වගේ වැරදිකාරයන්ට එදා දීපු දඬුවම් තිබුණා. එතකොට ඒකට ධර්මය කියන්නේ දසවදේ. මේවා හොරෙන් කරපු ඒවා නෙමෙයි. සමහරවල් නගරේ අඬ බෙර ගගා රතු මල් මාලා දාලා කස පහර දිදී නගර මිනිස්සුන්ට පේන්න අරගෙන යනවා. මෙන්න අකුසල් කරලා අහු වුණොත් උඹලටත් මේක තමයි. එතකොට මිනිස්සු බය වෙනවා අකුසලේ. එහෙම මිනිස්සු වැරදි කරලා දඬුවම් විඳිනවා නුඹ දැක්කේ නැද්ද? ඒවනම් මං දැක්කයි කියනවා. එතකොට යම රජ්ජුරුව අහනවා එම්බා පුරුෂය නුඹ හිතුවේ නැද්ද මමත් මේ වගේ පව්කම් කරලා මටත් මේ වගේ විඳින්න වෙයි කියලා හිතුවේ නැත්? අනේ මට තේරුම් ගන්න බැරි වුණා කියලා. එතකොට යම රජ්ජුරුව ආයෙමත් කියනවා එම්බා පුරුෂය නුඹ මේ අපායට ආවේ නුඹම කරපු මේ වගේ අකුසල් නිසා. නුඹේ අම්මා කරපු අකුසලයක් ගෙවන්න ආව නෙමෙයි. නුඹේ තාත්තා කරපු ඥාතියෙක් කරපු යාළුවෙක් කරපු කර්ම ගෙවන්න ආව නෙමෙයි. නුඹ විසින් කරගත්ත මේ අකුසල් නිසායි අපායට ආවේ කියලා 4 වෙනි පාරක් සිහි කරලා දෙනවා. ඊළඟට අහනවා එම්බා පුරුෂය නුඹ 5 වෙනි දේව දූතයවත් දැක්කේ නැත්? දැක්කේ නැtei කියනවා. එතකොට යම රජ්ජුරුව අහනවා ඈ නුඹ දැකලා නැද්ද? මැරිච්ච මිනිස්සු මැරිලා දවස් 3ක් ගිය 4ක් ගිය සතියක් ගිය සති කීපයක් ගිය ඉදිමිච්ච නිල් වෙච්ච ශරීරේ තැන් තැන් වලින් පුපුරලා ඕජාව වැగిරෙන කුණු වෙලා යන මලකුණු දැකලා නැද්ද? ආයෙවනම් දැක්කයි කියනවා. එතකොටවත් හිතුන් නැද්ද අහනවා මමත් මැරෙන කෙනෙක්. මමත් මරණය උරුම කරගත්ත ශරීරයක් ඇති කෙනෙක්. මටත් මේ වගේ මැරුණට පස්සේ දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසාවත් අකුසල් කරන්න හොඳ නෑ කියලා හිතුන් නැද්ද? අනේ මට තේරුම් ගන්න බැරි වුණා කියනවා. එතකොට යම රජ්ජුරුව අන්තිම පාරට සිහි කරනවා එම්බා පුරුෂය නුඹ මේ අපායට ඇදිලාවේ නුඹේ අම්මා කරපු කර්ම ගෙවන්න නෙමෙයි. නුඹේ තාත්තා කරපු අකුසල් ගෙවන්න ආව නෙමෙයි. නුඹේ ඥාතියෙක් හිතවතෙක් යාළුවෙක් කරපු කර්ම ගෙවන්න ආව නෙමෙයි. නුඹ විසින්ම කරගත්ත මේ අකුසල් නිසා අපායට ආවේ කියලා 5 වෙනි පාරට සිහි කරලා යම රජ්ජුරුව නිහඬ වෙනවා. ඒක තමයි යම රජ්ජුරුවන්ගේ කාර්යය. කෙනෙක්ව සාධාරණ විනිශ්චයකට ලක් කරලා තමන් කරපු අකුසලේ තමන්ට 5 සැරයක් මතක් කරලා යම රජ්ජුරුව බේරගන්න ක්‍රමයක් නැත්නම් නිහඬ වෙනවා. අන්න එතනදී යම පල්ලෝ ඇතුළට ඇදලා ගන්නවා කියන. යම රජ්ජුරුව නිහඬ වෙච්ච ගමන් යම පල්ලෝ මොකද කරන්නේ? අපායේ දොරටුවෙන් ඇතුළට ඇදලා ගන්නවා. අන්න එතන ඉඳන් මේ දේවදූත සූත්‍රයේ තියෙන්නේ අපායෙන් අපායට වැටි මේ නිරේට ඇදිලා ගිය කෙනාට යම පල්ලෝ වද දෙන ආකාරය තමයි මේ දේශනාවේ සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි නිරිපල්ලෝ මේ කෙනා ඇතුළට ඇදලා අරගෙන ඉස්සල්ලාම කරන්නේ රත් වෙච්ච ගිනියම් වෙච්ච පොළවක උඩු බැලි අතට දාලා උල් 5ක් ගහනවා කියන. අත් දෙකට උල් 2ක් ගහනවා, කකුල් දෙකට උල් 2ක් ගහලා පපුවට උලක් ගහලා ගිනියම් වෙච්ච පොළවක උඩු බැලි අතට දාලා තියෙන. දැන් එතකොට කෑ ගහනවා, විලාප දෙනවා, දෙවනක් කරනවා, මුළු ඇඟම පිච්චෙනවා. වෙනසක් තියෙනවා, චුත වෙන්නේ නැහැ. කර්මයේ ගෙවිලා අවසන් වෙනකන් කොච්චර පිච්චුණත් ගිනියම් වුණත් ආයෙමත් එතනම පහළ වෙනවා. ශරීරයේ ඒ විදිහටම පහළ වෙනවා. ආයෙමත් පිච්චිලා යනවා, ආයෙමත් පහළ වෙනවා. චුත වෙලා යන්නේ කර්මයේ ගෙවිලා අවසන් වෙනකන් චුත වෙන්නේ නැහැ කියන. දැන් මෙහෙම එක පාරක් දෙපාරක් දවසක් දෙකක් තුන් පාරක් නෙමෙයි. සමහරු අවුරුදු 1000 ගණන් ගිනියම් වෙච්ච පොළොවේ උඩු බැලි අතට ගහලා තියෙනවා.
ඒ විතරක් නෙවෙයි නිරිපල්ලෝ කර්මාන රූපියෝ රත මවා ගන්නවා කියන කරත්ත වගේ රත මවනවා. එක අපාය පහළ වෙන මැවෙන දෙයක්. මේ රත මවාගෙන යම පල්ලෝ ඒවා උඩ නැගලා මේ පොළොවේ උල්වල ගහලා පොළොවේ දාලා තියෙන ගිනියන් වෙච්ච පොළොවේ උඩු බැලි අතට දාලා තියෙන අයගේ ශරීර උඩින් අර රත එහාට මෙහාට යනවා කිය. පපුව උඩින් යනකොට ගිනියන් වෙච්ච කරත්ත රෝධකී නොතියෙන්. මුළු ශරීරෙම උණු වෙලා දෙකට වෙන් වෙනවා. ආයමත් යාවෙන. අත උඩින් යනකොට අත උණු වෙලා එහෙම වෙන් වෙනවා. ආයමත් යාවෙන. බෙල්ල උඩින් යනකොට බෙල්ල උණු වෙලා එහෙම වෙන් වෙනවා. ආයමත් යාවෙනවා. අන්න ඒකයි වෙනස. මනුස්සලෝක නම් අතපය කැපුවොත් එක්ක බෙල්ල කැපුවොත් මනුස්්‍යය මැල්ල කොහරි උපදින. හැබැයි නිරේට ඇදිල ගියාට පස්සේ එතන තියෙන්නේ ඕපපාතික ශරීරය. මේ ඕපපාතික සියුම් ශරීරය ස්වභාවය අර වේදනාව දැනෙනවා ඒ විදිහටම. කෑගහනෝ බිලාප දෙනවා දෙවනක් කරන හැබැයි චුත වෙන්න. ආයමත් ඒ විදිහටම ශරීරය සකස් වෙලා ඒ වේදනාව නැවත නැවතත් ඒ විදිහට විඳිනවා. එතකොට මේ වගේ එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් නෙමෙයි ඕටි ප්‍රකෝටි ගානක් අර ගිනියන් වෙච්ච පොළොවේ උඩු බැලි අතට දාලා උල්ලොලින් ඇනලා පොළොවේ උඩු බැලි අතට තියලා කර්මාන් රෝපියෝ මවාගත්ත රතවල නිරිපල්ලෝ මේ අයගේ ශරීර උඩින් එහාට මෙහාට ගිනියන් වෙච්ච කරත්ත රෝධ තියෙන රතවලින් එහා මෙහා යනවා කියන. මෙහෙම කාලයක් වදදීලා එතනින් උල්වලින් ගලෝල ඇදලගන්න. ඇදල ගත්තට පස්සේ ඊළඟට කරන්නේ රත්වෙච්ච ගිනියන් වෙච්ච වෑයක් අරගෙන කකුල් දෙකෙන් අල්ලලා හිස දක්වාම රහිනවා කියනවා. හම රහිනවා මස් රහිනවන් හරවැල් මේ ඔක්කෝම රැහැල ඇට සැකිල්ල දක්වාම රැහැල ගිනියන් වෙච්ච පොළොවකට වීසි කරනවා කිය. ඒ වීසි කල්ල ටික වෙලාවක් යනකොට ආයමත් අරවිදිහටම ශරීරය සකස් වෙනවා. දැන් ඔබ හිතන්න කෙනෙක්ව පණපිටින් හම ගලෝනකොට මේ ශරීරය මස් ගලෝනකොට වෑයකින් ශරීරය රහිනකොට යම් වේදනාවක් දැනෙයිද ඒ විදිහම වේදනාවක් අර නිරි සත්‍යයටත් දැනෙනවා. එකම දෙයයි කෑගහනවා විලාප දෙනවා මිසක් ඔහුට බේරෙන් අතක් නෑ. යම පල් ඔහු අල්ලගෙන කකුල් දෙකින් අල්ලගෙන හිස දක්වාම එක පැත්තකට රහිනවා. එහෙම රැහැල වීසි කරනකොට ආයමත් ශරීරය ඒ විදිහටම සකස් වෙනවා. එතකොට මොකද කරන්නේ ආයමත් අල්ල අරගෙන දැන් අනි පැත්තට අල්ලගන්නවා. හිසෙන් අල්ලගෙන කකුල් දෙක දක්වාම වෑයකින් අනි පැත්තට රහිනවා කියන. මෙහෙම රැහැල ආයමත් ඇට සැකිල්ලටම රහිනවා කිය. එහෙම රැහැල වීසි කරනකොට ආයමත් ශරීරය අරවිදිහටම සකස්වෙන. හැබැයි චුත වෙලා යන්නේ නෑ. අන්න ඒකයි වෙනස. දැම් බලන්න මේ වගේ අපායට වැටුනට පස්සේ එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් නෙමේ. කෝටි ප්‍රකෝටි ගානක් නිරේ තුළ මේ නිරි සත්‍යයන් මේ අපායින් අයට යම පල් ඔය විදිහට වද දෙනවා කියන. වෑයවල්ලොලින් රැහැල ඇට සැකිල්ල දක්වාම රහිනවා කිය. ඔහොම කාලයක් ගත වෙලා යනකොට දැන් රැහැලා ඊට පස්සේ මොකද කරන්නේ ගිනි අලු තියෙන අඟුරු පර්වතයක් තියෙනවා කියෙන ගිනිගන්න. අප හිතම සාමාන්‍යෙන් ගිනිගන්න නිකං ගිනි කන්දක් වගේ තියෙන පර්වතයක් ගැන ගිනියන් වෙච්ච පර්වතයක් තියෙනවා. මේ පර්වතයේ දිගේ කස පහර දිදී රත්වෙච්ච යකඩ පතුරුවලින් කස පහර දිදී පර්වතයට නංගනවා කියන. ගහන් බේරෙන් අතක් නෑ අර පහර දෙනකොට කෑගගහ පර්වතයේ දිගේ දුව නොවෙන කොහෙ දුවන්න. එතකොට මේ පර්වතයේ දිගේ දුවනවා කෑගහනවා විලාපතිදී දුවනවා. එහෙම දුවගෙන ගිහිලක් කොහෙට හරි කමන්නෑ පනිනෝ. දැම් බලන්න මිනිස්සු ගොඩ නැගිලි ගිනිගන්නකොට ගොඩ නැගිල්ලෙන් පනිනෝ. ඇයිඒ ඕන දෙයක් වෙච්චදෙන් කියලා පනිනෝ සමහරු. ජීවිතයේ අවධානමත් එක දුකක් විඳිනකොට ඊළඟ තැනට පනිනෝ. අන්න ඒ වගේ මේ පර්වතීන්ට නැගලා උඩින් යම පල්ලො පන්න පහර දෙනකොට ගිනියන් වෙච්ච පර්වතයට නැගලා උඩින් පනිනකොට ඊළඟට වැටෙන්නේ ලෝකුඹ කියන නිරේට කියන. මේ පර්වතයෙන් පල්ලට පැනපු ගමන් වැටෙන්නේ ලෝකුඹ කියලා තවත් අපායක. ලෝකුඹ නිරේ ගැන දේශනාවි සඳහන් වෙන්නේ විශාල භාජනයක් වගේ කියනවා. නිකන් කල් දේරමක් වගේ කියලා නිකන් හිතන් පුංචි එකක්නු යුදුම් ගානක් විශාල මේ භාජනයේ පෙන බුබුලු දානවා වගේ ගිනියන් වෙච්ච මේ ලෝදිය පිරිලා තියෙන්නේ කියනවා. මේ ලෝකුඹ කියන මේ නිරේට වැටෙනකොටම නිරි සත්‍යයන්ගේ ශරීර උණු වෙලා පෙන ගුලියක් වගේ ශරීරයකට පත්වෙනවා කියන.
අර ලෝදියට වැටෙනකොටම ශරීරය හේම උණු වෙලා පෙන ගුලියක් වගේ ශරීරයක් හැදෙන. දැන් තියෙන ශරීරෙ පෙන ගුලියක් වගේ. ඇස් දෙකක් තියෙනවා, නාසයක් තියෙනවා, කටක් තියෙනවා, හැබැයි ශරීරෙ පෙන ගුලියක් වගේ උණු වෙලා තියෙන. මේ පෙන ගුලියක් වගේ ශරීරේ ටික අර ලෝකුඹ නිරේ අඩියට යනකං යන්න අවුරුදු 10 ගානක් යනවා කියන. එහෙම ටික ඇතුළට ගිහිල්ලා කාලයක් යනකොට ගිහිල්ලා අඩිය වදිනවා කියන. අඩිය වැදිලා ආයෙමත් ටික උඩට ඇවිල්ලා උඩට මතුවෙන්න අවුරුදු 10 ගානක් යනවා. ඒ කාලේ තුල කෑ ගහනවා, අඬනවා, විලාප දෙනවා, වේදනාව විඳිනවා. හැම මොහොතෙම දුක් වේදනා දැනෙනවා. හැබැයි බේරගන්න කෙනෙක් නෑ. චුත වෙන්නේ නෑ. එතනින් බැහැලා වෙන දිහාකට යන්න බෑ. චුත වෙන්න බෑ. මුළු ශරීරෙම උණු වෙවි වේදනාවින්දට චුත වෙලා යන්නේ නැහැ කිය. ඔක තමයි ලෝකුම නිරේ ස්වභාවය. ඔය විදිහට සමහරු අවුරුදු දසදහස් ගණන් කල්ප ගණන් මේ ලෝකුම නිරේ උඩට පහළට යමින් පෙන ගුලියක් වගේ උණු වෙච්ච ශරීරයක් ඇතුව නිරිසත්වයෝ මේ අපාය දුක් විඳිනවා කියනවා. ඔහොම කාලයක් ගත වෙලා යනකොට යමපල්ලෝ මොකද කරන්නේ? බිලී කොකු වගේ කොකු දාලා අර ඉන්න සත්වයෝ අරගෙන කරකෝලා වීසි කරනවා කියන මහා නිරේ. එතනින් විසි වෙලා වැටෙන්නේ මහා නිරේට වැටෙන ඊළඟට. මහා නිරේ තමයි ආනන්තරි අකුසල් කරගත් අය කෙලින්ම වැටෙන අපාය තමයි මහා නිරේ. කල්පයක් මහා නිරේ කියලා සඳහන් වෙනවා පංචානන්තරි අකුසලයක් කරපු කෙනෙක්. දැන් මේ ලෝකුම නිරෙන් ඇදලා වීසි කරන නිරි සත්වය අර පෙනගුලියක් වගේ ශරීරයක් තියෙන කෙනා නිරි පල්ලො වීසි කරනකොට වැටෙන්නෙත් මේ මහානිරේටමයි. මහානිරේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහණෙනි මේක කර්මානුරූපීව මැවිලා තියෙන්නේ යකඩ වගේ ගිනියම් වෙච්ච බිත්ති ඇති මේ සම චතුරස්‍රාකාර දිගට ඒ වගේම පළලින් යුක්ත හතර පැත්තේ දොරවල් 4ක් තියෙනවා කියනවා. එක දොරකින් විශාල ගිනි ජාලාවක් එනකොට අනිත් දොරේ ගිහිල්ලා ගින්න වදිනවා කියනවා. අනිත් පැත්තේ දොර ඇරෙනකොට ඒ පැත්තෙන් ගිනි ජාලාවක් කෙනවා, අනිත් පැත්තේ දොරේ වදිනවා කියනවා. මේ විදිහට තමයි කියන මේක කර්මානුරූපීව මහා නිරේ මැවිලා තියෙන්නේ. මෙන්න මේ අපාය ඇතුළට තමයි නිරිසත්තු ටික වැටෙන්නේ. එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. මේකේ දහස් ගාණක් ඉන්නවා. 4 පැත්තෙම මුලින් ගිනි දැල් එනවා. ඒන ගිනි දැල් වලින් කෑ ගහනවා, විලාප දෙනවා, පිච්චෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සම්මස් නහර පිලිස්සිලා ඇට සැකිල්ල ගිනියම් වෙලා දුන්දාන මට්ටමටම රත් වෙලා යනවා. ආයෙමත් ඒ විදිහටම පහළ වෙනවා කියනවා. ඒ ගින්න එක පැත්තකින් නිවිලා ඊළඟ පැත්තෙන් හටගන්න ටිකට ආයෙමත් ශරීරය ඒ විදිහටම හැදෙනවා කියනවා. මෙහෙම ගිනියම් වෙලා අර වේදනාව විඳ මේ මහා නිරේ දැන් පැන ගන්න අතක් නැහැ. 4 පැත්තෙම බිත්ති 4කින් කොටු වෙලා ගිනි දැල් මැද්දේ පිච්චි කෑග ගහ විලාප දිදී ඉන්නවා. ඔය අතරේ කාලයක් යනකොට එක පැත්තක දොරටුවක් විවෘත වෙනවා කියන. ඈතින් පේනවා එක පැත්තක දොරටුවක් විවෘත වෙලා. අර රොත්තම එක පොදියට දුවගෙන යනවා කෑ ගහගෙන එතනින් පැනගන්න. එහෙම දොරටුවට ලං වෙනකොට ඒ පැත්තෙන් විශාල ගිනි ජාලාවක් එනවා කියන. අර ගින්න කපාගෙන දුවනවා ගින්න පැත්තටම. ඇයි එතනින් පැනගන්න? පිච්චුනත් කමක් නෑ කියලා ගින්නෙම්ම දුවගෙන ගිහිලා පනින්න හිතාගෙන යනකොට අර ගින්නට මුළු ශරීරේම සම්මස් නහර පිලිස්සිලා ඇට සැකිල්ලම ගිනියම් වෙලා දුන්දාන මට්ටමට මුළු ශරීරෙ පිච්චෙනවා කියන. දොරටුව ළඟට ලං වෙනකොටම ඒ දොරටුව වැහිලා යනවා. ආයෙමත් ශරීරය අර විදිහටම ආයෙමත් පහළ වෙනවා. ටික වෙලාවකින් අනිත් පැත්තේ දොරටුවක් විවෘත වෙලා ඈතින් පේනවා. එතකොට මේ පොදියම අනිත් පැත්තට ආයි කෑ ගහගෙන අනිත් පැත්තට දුවනවා. ඒ පැත්තෙන් පැනගන්න. ඒ පැත්තට දුවගෙන යනකොට මගක් යනකොට එහෙන් ගෙනවා විශාල ගිනි ජාලාව. ඒ ගින්න කපාගෙන දුවගෙන යනවා එතනින් පැනගන්න අතක් හොයාගෙන. මුළු ශරීරේ මර වගේම ගින්නට සම්මස් නහර සියල්ල පිලිස්සිලා ඇට සැකිල්ලම ගිනියම් වෙනවා කියනවා ළඟට එනකොට. හැබැයි දොරටුව වැහෙනවා ළඟට එනකොට. ආයෙමත් ශරීරේ ඒ විදිහටම පහළ වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මහණෙනි මහා නිරේ තුල බේරෙන් අතක් හොය එහාට මෙහාට දුවමි. මුළු ශරීරෙම පිච්චි සමහරු අවුරුදු දසදහස් ගණන් ලක්ෂ ගණන් ආනන්තරි අකුසලයක් කරලා වැටුණොත් කල්පයක් ඔය නිරේ දුක් විඳිනවා.
ඔය විදිහට විලාපදිදී එහාට මෙහාට දුවනවා කියන. ඔහොම කාලයක් යනකොට එක පැත්තක දොරටුවක් ඇරෙනවා එතනින් පැනගන්න පුළුවන් ක්‍රමේ ලැබෙනවා. අන්නේ දොරටුවෙන් දුවගෙන ගිහිල්ලා ඊළඟට පනිනවා එතනින් වැටෙන්නේ තවත් අපායකට. එතකොට හිතන්න මේ අපායෙන් අපායට වැටි වැටි දිගට කර්ම විපාකය අවසන් වෙනකන් චුතවීමක් නෑකින්. බුදුරජාණන් වහන්සේ පෙන්නා මේ මහා නිරෙන් ගින්න කපාගෙන ගිහිල්ල ඒ දොරටුවෙන් පැනගන්නකොට වැටෙන්නේ ගූත නිරේ කියල අපායකට කියන. මේ ගූත නිරේ ස්වභාවි බුදුරජාණන් වහන්සේ පෙන්නා මේකත් අර ලෝකුම නිරේ වගේ ගිනියන් වෙච්ච හැබැයි මේක තුළ පනුව පිරිලයින්නෙකින අසූචි වගේ තමයි කියෙන එකයි ගූත නිරේ කියල හඳුන්න. විශාල දුර්ගන්ධයක් තියෙන අසූචි වලක් වගේ වලා ගිනි රශ්නයක් තියෙන. මේ වලේ ඉන්නවා කියනවා පනුවෝ ඉතාම තියුණු තුඩ ඇති ඉදිකටු තුඩවල් වගේ තියුණු තුඩ ඇති පනුව ඉන්නවා කියන. මේකට වැටෙනකොටම අර පනුව මුළු ශරීරෙම වහගෙන හම විදගෙන මස් විදගෙන ගිහිල්ලා ඇටමිදුළුවලට තමයි කෙන පනුව විදින්. දැන් හිතන්න මුළු ශරීරෙම වට කරගෙන කෝටි ප්‍රකෝටි ගනම් පනුව මුළු හම හාරගෙන මස් හාරගෙන ගිහිල්ලා ඇටමිදුළුවලට විදිනකොට මොන තරං වේදනාවක් ඇතිවෙනවද. කෑගහනවා විලාප දෙනවා බේරගන්න කෙනෙක් නෑ. මේ විදිහට අර ගූත නිරේ තුළත් බොහෝ කාලයක් පනුව වටකරගෙන ශරීරි ඇටමිදුළුවලටම විදිනවා කියන. ඉදි කටු තුඩුවල් වගේ තියෙන පනුවන්ගෙන් පීඩාවිඳමින් බොහෝ කල් කෑගහ විලාපදිදී එතන දුක්විදිනවා කියන. එතනින් යම පල්ලු බිලිකොකු වගේ දාලා ඇදලරං වීසි කරනවා කියනවා උනුවලු නිරේ කියල අපායකට ඊළඟ අපායි. ඊළඟට එතනින් විසි කරනවා කුක්කුල නිරේ. එතකොට මේ වගේ අපායෙන් අපායි ඊළඟට කටු ඉඹුල් වනේ ඔබහල තියෙන අසිපත් වනේ මේ වගේ අපායවල් ගණනාවක් ගැන සඳහන්. තැන්ඔයි කටු ඉඹුල් වනේ ඔබ දැකල ඇති පන්සල්ලෝල චිත්‍රවල අර කටු ඉඹුල් ගස් උල් තියෙන ගස් ඒවට ගගහ නක්ගනවා. අපිත් පොඩි කාලෙ හිතුව මේ මේ බය කරන්න ඇඳපු ඒවා මේවා මේ මිනිස්සු අකුසල් කරන නිසාවයි බය කරන්න ඔහොම තමයි අපිටත් සමහරු කියලා දුන්න. හැබැයි බුද්ධ දේශනා කියෝනකොට මේ ත්‍රිපිටක අධ්‍යයනය කරගෙන යනකොට මේ දේවදූත සූත්‍රය වගේ දේශනාවල බුදුරජාණන් වහන්සේ මේවා දේශනා කරලා තියෙනවා. ඒ විතරක්න මේ බුදුරජාණන් වහන්සේ නැවත නැවතත් දේශනා කරනවා මහනෙන මේ දේශනාව කරන්නේ සාමඥ්ඥාතන් අවබෝධයෙන් දැකළමයි. සාමන්දිට්ටිං තතාගතයන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගෙනමයි සාමං විදි තම මේ කාගෙන්වත් අහල කියන එකක් නෙමෙයි. එතකොට අපිට පේනවා බුදු කෙනෙක් මේ විදිහට අවධාරණය කරමින් අපිට පෙන්නලා දෙන්නේ. එවැනි අපායවල් කර්මාන් රූපියව සත්‍යයන් වෙනුවෙන් පහළ වෙනවා. මේ කටුයිඹුල් වනේ තුළ මහා වනාන්තරයක් වගේ උල් තියෙන වනයක් කියනවා. අර යම පල්ලු ගග්ගහ මේ ගස්වල නක්ගනවා කිය. ඒ උල් ඇනෙනකොට පපුුවෙන් ඇනුනහම කොන්දෙ මතු වෙනවා. ආයමත් ගහනකොට ගලෝල අරගෙන ගහනවා කියන නගින්. මූුණේ ඇනු නහම ඔළුව හිල් කරගෙන ගිල් අනි පැත්තෙන් මතුවෙන්. අත පයි හිල් කරගෙන යනවා. ඒ වේදනා විඳවිඳ බේරෙන් අතක් නෑ මැරෙන්නේ. ඒකයි වෙනස. වෙන කෙනෙක් නම් පිහියකින් හරි උලකින් හරි ඇන්නොත් මැරෙනවා මනුස්සේක්න. හැබැයි ඕපපාතික සත්‍යයගේ ස්වභාවේ මැරෙන්නේ. කෑගගහ විලාපදිදී අර කටුයිඹුල් වනේ මේ ගස්වල නක්ගනවා කිනොක් ගගහ. එතනින් පැනල දුවන්නේ අසිපත් වනේ. අසිපත් වනේ ස්වභාවේ තමයි කියනවා ඉතා තියුණු දෙපැත්ත කැපෙන කඩුවගේ කොල තියෙන වනාන්තරයක්. මේ වනේ තුළ දුවගෙන යනකොට අර ගස්වල කොල වැටෙනවා කිය. ඒක මූනට වැටුනහම මූනම කැපිල දෙකට වෙන් වෙනවා කිය. ශරීරයට වැටුනහම අතට වැටනොත් අත කැපිලෑන්. මුළු ශරීරෙම දෙකට කැපෙනකොට යම් වේදනාවක් ඇතිවෙනවාද. ඒ වගේම වේදනාවක් විඳිනවා ආයමත් ශරීර ඒ විදිහට පහළ වෙනවා කිය. මේ විදිහට අසිපත් වනෙන් දුවගෙන ගිහිල්ලා ඊළඟට පනින්නේ වේතරණී කියෙන් අපායට. වේතරණී කියෙන් අපාය ගැන සඳහන් වෙන්නේ ගිනියං වෙච්ච ලෝදිය තියෙන ලුණු වගේ ලවන සහිත ජලයක් කියනව ගලාගෙනයන්. දැන් හිතන්න තුවාල වෙලා අතපය කැපිලා කඩුවගේ අසිපත් වනින් දුවගෙන ගිහිල්ලා ලුණු වතුර තියෙන අපායකට ගිනියං වෙච්ච තැනකට වැටෙනකොට මොන තරං වේදනාවද්ද කියල බල. ඒක ගහගෙන යනවා. ඒක ගහගෙන යනකොට කෑගගහ විලාපදිදී වේතරණී අපාය ගහගෙන යනකොට යම පල්ලු තැන් තැන්වලින් ඇදලගන්නවා කිය. ඇදලාරගෙන හනවා
උඹට මොනවද ඕන දෑ. අනේ මට පිපාසයි මට වතුර ටිකක් දෙන්න කියෙන්. ආයිදා උඹට කියලා කටට රත්වෙච්ච යකඩ උලක් ඇනල කට ඈත් කරලා ලෝදී හලනවකින කටට. උගුර බඩවැල් පිච්චිලා පසු පසින් ලෝදිය එලියට යනවා කියන. කෑ ගහනවා විලාප දෙනවා චුත වෙන්න. ඊළඟට අහනවා තවමොනවාද උඹට ඕනේ. අනේ මට බඩකිනී මට කන්න දෙයක් දෙන්න කියෙන්. ආයිදා උඹට කියලා කටට උලක් ඇනලා අර වගේම ලෝදිය ගුලියක් උගුරෙන් දානවා කියන. උගුර බඩවැල් පිච්චීගෙන ගිහිල්ල පසු පසින් එලියට යනවා කියන මේ ගිනි බෝලේ වගේ ලෝදිය ගොලිය. ඔය විදිහට වදදීලා ආයමත් වීසි කරනවා කියනවා මහා නිරේත්. එදකොට ඔය දේවදූත සූත්‍රයේ සඳහන් වෙන කාරණා ටිකක් තමයි ඔබට මේ විස්තර කරලා කියල දුන්නේ. ඔය වගේ අපායෙන් අපායට වැටි මේ දේවදූත සූත්‍රයේ තුළ නිරි සත්‍යයෙක් විඳින දුක ගැන දීර්ඝ විස්තරයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා උන්වහන්සේ අවසානය ආයිමත් පෙන්නනවා මහණෙනි. තංකෝ පනහම් භික්කවේ ඥාඥස්ස සමනස්වා බ්‍රාහ්මණස්වා සුත්තා වදා. මේ දේශනාව තථාගතයන් වහන්සේ කිසිම ශ්‍රමණයකින්වත් බ්‍රාහ්මණයකින්වත් කාගෙන් අහලවත් කියපු දෙයක් නෙමේ. අපිචේ යදය මේ සාමඥ්ඥාත මහනෙනි තථාගතයන් වහන්සේ අවබෝධයෙන් දැකළමයි මේක දේශනා කරන්න. සාමන් දිට්ටි තථාගතයන් වහන්සේ අවබෝධයෙන් දැකළමයි සාමං විදිතම් ප්‍රත්‍යක්ෂ කරගෙනමයි. තමේ වාහං වදාම තමන් වහන්සේ විසින්ම දැනගෙනමයි මේක දේශනා කරන්න. එහෙමනං අපිට අපේ පියවියහේ සීමාව ඉක්මවා ගියත් බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාව ඇති කෙනා මේ දේශනාව ඒ අයුරින්ම පිළිගන්න සංසාර බය ඇති කරගන්න. අද අපිට මේ අහලා මෙහිමත් ඒවා තියෙනවද අපෝ කියලා හිතුනට ඔය අපායවල්ලොල අපි සතර අපාය මහගෙදර කරගෙන යන ගමන. කෙලෙස් සහිත කෙනාට සතර අපාය මහගෙදර වගේ කියන. එනිසා අප්‍රමාදී වෙන්න අප්‍රමාදීව ධර්මාවබෝධයට වීරිය වඩන්. තින් එහෙමනං ඔබ හැම දෙනාටම එදා මිහිදු මහරහතන් වහන්සේත් ලංකාවට ඇවිල්ලා අපේ රටේ සාමාන්‍ය මනුස්්‍යයන්ට මුලින්ම කරපු දේශනය තමයි දේවදූත සූත්‍ර ජෝතිය වනේදී. එදා 500ක් දෙනා එතන මාර්ග පල් ලැබුව. එහෙමනං අපාය බය ඇතිකරගන්න කෙනාමයි අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගන්න. ඔබ හැම දෙනාටම සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලපි ඔබට ආශිර්වාද කරනවා.